ඊයේ දිනේදී කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරන්න මාධ්‍ය කීපයක් පැමිණියා. ඒ අවස්ථාවේදී ඒගොල්ලන් එක්ක පැවති සාකච්ඡාවේ ඇතිවෙච්ච සිදු කරන ලද ප්‍රකාශයක් එක් මාධ්‍ය ජාලාවක් විසින් විකෘති කරලා දක්වලා මහජනතාව නොමග යන විදියට ඒක පළ කරලා තිබුණා. ඒක නිවැරදි ඒක ගැන ඇත්තටම අතිශයින්ම කනගාටු වෙනවා ඒ වගේ සිදුවීමක් සිදු කිරීම සම්බන්ධයෙන්. එතකොට එහෙදී කරන ලද දේ අනුව අපේ ගෑස් සංයුතිය ගැන වැරදි අර්ථකථනයක් දෙන විදිහට ඒක මාධ්‍ය ජාලාවලට නිකුත් කරලා තිබ්බේ. ඇත්ත වශයෙන්ම අපේ ආයතනය පසුගිය අප්‍රේල් මාසයේදී 18 ලීටර් සිලින්ඩරයක් හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේදී ඒක හඳුන්වා දෙන අවස්ථාවේදී සංයුතියේ වෙනසක් කරමින් පාරිභෝගිකින්ට ඒක නිකුත් කරා. පළවෙනි අවස්ථාව හැටියට ඉන් පසුව 18 ලීටර් සිලින්ඩරය පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරාට ඒක පරණ පුරුදු සංයුතියෙන්ම තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට ඒ සංයුතිය ඒ 18 ලීටර් සිලින්ඩරයත් අපේ නව සභාපතිතුමා ජූලි 26 වෙනි දින රාජකාරිය බාරගැන්මෙන් අනතුරුව ජූලි 28 වෙනිදායින් පස්සේ එම මේ 18 ලීටර් සිලින්ඩර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අප ආයතනය විසින් නවතා දැම්මුවා. ඒ කරලා සුපුරුදු පරිදි 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරේ තමයි අපි වෙළඳපොළට නිකුත් කරේ. ඒතර ඒකෙදී ඒ සංයුතිය පිළිබඳව මේ කිසිම වෙනසක් තිබෙන්නේ නැහැ. අපි පුරුදු පරිදිම ඒ කටයුතු සිද්ධ කරා. ඒක එම ප්‍රකාශය නිවැරදි කිරීමට ඔබ සියලු දෙනාම මේ අද සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන අපි අතිශයින්ම සන්තෝෂ වෙනවා මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමට කටයුතු කිරීම ගැන. එතකොට 18 ලීටර් සම්බන්ධයෙන් මේ සිලින්ඩරය නිකුත් කරන ලද කාලපරාසය තුල කිසිම ආකාරයක පාරිභෝගික ඉංගෙන් මේ පැමිණිලි කිසිවක් ලැබිලා තිබෙන්නේ නැහැ. ඒතර ඇත්තටම ඒක ජූලි මාසේ නැවතුනහම මේ වෙනකොට කිසිම සිලින්ඩරයක් මේ වෙළඳ පොලේ ඒ අංශයේ ඇත්තේ නැහැ. දැනට අපි සාමාන්‍ය වශයෙන් 12.5 සිලින්ඩරේ මීට පෙර තිබිච්ච සංයුතියට අනුව නිෂ්පාදන කටයුතු දැනට සිදු කරගෙන යන්නේ. ඒ සංයුතිය වෙනස් කරේ කොහොමද? ඒක පළවෙනි බැච් එක හැටියට අපි මේ අප්‍රේල් මාසයේ ඒක වෙළඳපොළට නිකුත් කරනකොට 50ට 50 සංයුතියෙන් නිකුත් කරා පළවෙනි බැච් එක. ඔව්. කොච්චර ප්‍රමාණයක් ඒ විදිහට වෙළඳපොළට දාන්නද? පොඩි ප්‍රමාණයක ප්‍රමාණය කියන්නේ ඉතින් එක නැවක කොටසක් ගෙනාවේ ඒ කොටස තමයි දැන්. කොච්චර ප්‍රමාණයක් ඒ කියන්නේ 18 ඉන්ටස් කොච්චර ටැංකි කොච්චර ඔය 50-50 සංයුතියෙන් දැම්මේ බොහෝ පොඩි ප්‍රමාණයක් අපේ ඒ ගාන හරියටම මේ කියන්න අමාරුයි. ඒක බලලා කියන්න ඕනේ. මේ ගානේ කොච්චර ඉතුරුනා කොච්චර ඉතුරුනා නෑ ඉතුරු නෑ. ඒක දැන් අපි අප්‍රේල් වල කරපු එක සාමාන්‍යයෙන් අපිට නැව් මාසෙකට 10ක් විතර එනවා. ඒකට මේ මාසෙට එන 10න් ඔය එක නැවක් ගැන කියන්නේ. ඒකට ඒ නැව ඉවර වෙන්න දවස් 2ක් 3ක් ඇතුළත නැවක් ඉවර වෙනවා. නෑ ඒක ඒ තමයි අර පළවෙනි බැච් එක විතරයි මේ 18 L වල ඒ කටයුත්ත සිදු වුනේ.
ඒ කියන්නේ මේ 18යි ලීටර් කියන එකේ මේ බර ට්‍රාන්ස්ලේට් කරපුවාම ඒ ප්‍රමාණය තමයි ලැබෙන්නේ. ඒ කිලෝග්‍රෑම් 9.7යි. ඔව්. ඒක 2.8 කිලෝග්‍රෑම් ඔබතුමාලා අඩු කරලා ජනතාවට නැනිතලකට දීපා. ඒක පිළිගන්නවා. මේ මිල සම්බන්ධයෙන් අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් මිලේ වෙනසක් කියන්නේ මිල පිළිගන්නකොට කිලෝග්‍රෑම් ලීටර් 18යි කියන්නේ කිලෝග්‍රෑම් 9.7යි. හැබැයි ඒ කියන්නේ 12.5න් 2.8ක් අඩු කරලා 9.7ක් කිලෝග්‍රෑම් පුරවලා තමයි 18 ලීටර එක එදින දැම්මේ කියලා පිළිගන්නවාද? ඒක පිළිගන්නවා. හැබැයි 9.7ක් දැම්ම එකේ ගාණක් අඩුයිනේ 12.5ට වඩා. ඒ අඩුවීම අර සාපේක්ෂව අඩු වෙලා නැහැ කියන එක පිළිගන්නවා. ඒ අඩු කරේ පාරිභෝගික කටයුතු අධිකාරිය නැතිකත් වුණාමනේ. නෑ. අපි ඉන්ට්‍රොඩියුස් කරේම රුපියල් 100ක් අඩුවෙන් ඒ වෙලාවේ. ඒ වෙලාවේ අඩු කිරීම ඒ කියන්නේ ප්‍රොපෝස් ඒ කියන්නේ මේ සාපේක්ෂව නිවැරදි නැහැ කියන එකත් පිළිගන්නවා. අලුත් සංයුතියකින් දැම්මේ ඒක තමයි 18යි L කියන එකෙන් අදහස් කරේ 12.5 නෙමෙයි ඒ සිලින්ඩරේ 18යි L කියන අලුත් මේ 18යි L එකේ ඉන්නේ 9.7යි නේද දෙකේ. ඔව් ඒක අපි වෙළඳ පොළට නිකුත් කරේ 18යි L කියන නමින්මයි. 18යි L කියන්නේ කිලෝග්‍රෑම් 9.7යි කියලා පිළිගන්නවද දැන්වත්? ඒ තමයි මම කිව්වේ ඒක තමයි ඒකේ මේ ඒක ලීටර් 18 මේ කිලෝ වලට එනකොට ලැබෙන උත්තරේ. නෑ ඒකෙදි මම අහන්නේ මහත්තයා කරුණාකර ජනතාව රවට්ටන්න බෑ. අපි මාධ්‍ය හැටියට කරන්නේ ජනතාවට හරි දේ කියන්න ඕනේ. දැන් මෙතෙක් වෙලා මේ කියසනේ වෙලා තියෙන්නේ මුතුමන්ලා මේ ජනතාවට රවට්ටපු නිසා. හරි කරුණාකරලා කියන්න ඔබතුමා කිව්වා අප්‍රේල් 18 වෙනිදා දැම්මේ ලීටර් 18යි L කියලා කිසිම සමිතිය වෙනසක් නොකර දැම්ම කියලා ඉස්සර කිව්වනේ පටන් ගන්නකොට ඔබතුමා කිව්වේ නෑ අපි 9.7ක් තමයි කිලෝග්‍රෑම් වෙනකොට දැම්මේ කියලා. ඇයි ඒක කිව්වේ නැත්තේ? ඒ ප්‍රොඩක්ට් එක ඉන්ට්‍රොඩියුස් කරේම අපේ කැම්පේන් එකම ගියේ 18යි L කියන නමින්. ඒක කවුද දන්නවා? හැබැයි කිලෝග්‍රෑම් 9.7යි කියලා කොහෙවත් කැම්පේන් එකේ කිව්වේ නෑ නේද? නෑ ඇත්තටම එතන කිලෝග්‍රෑම් 9.7 වෙන්නේ ඔය කියන මේ රේෂියෝ එකට ගියොත් ඕකේ ප්‍රොපේන් බියුටේන් වෙනස් වෙද්දී 9.7 9.9 වෙන්න පුළුවන් 9.5 වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ පුතුමාලාගේ සභාපතිතුමා පිළිගත්තා. ඕකේ තිබ්බේ 9.7යි. 2.8ක් කිලෝග්‍රෑම් අඩුවෙන් තිබ්බේ. ඒක පිළිගත්තා පුතුමාලා. අපිත් මේක සොයා බලපුවම අපිට මේක හරියට මේක අපි ගණන් හදන්න බැලුවා ඒක හරි. මොකද පුතුමාලා ඇයි දැන් ආය මේ ගණන් කරපු වලට ගහගන්න තරත් බොරු ටිකක් කියන්නේ. දැන් බොරුවක් කිව්වේ. ඔව් කිසිම 18යි L කියන නමින් මේ ප්‍රොඩක්ට් එක දැම්මා කිව්වේ ඒකයි. ඒ වෙලාවේදී පළවෙනි ප්‍රොඩක්ට් එක දෙනකොට අපේ සංයුතිය අලුත් නව සංයුතියකින් ඉදිරිපත් කරා. ඒතර ඒක ඔබතුමා කිව්වට දැන් සංයුතිය දැන් වෙනස් කරලා තියෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් කරුණු අහලා තියෙනවා පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ කාලෙදී. එතකොට ඔබතුමාලාගේ ජයන්ත බස්නායක මහත්මයා සීල් එකක් ගහලා ඒක ලිපියක් යවලා තියෙනවා. ඔබතුමාගේ සීල් එක කියන්නේ ඒකේ තියෙනවා කිසිදු සංයුතිය වෙනසක් වෙලා නැහැ. මේ ලිපිය ගන්නවා කියනවා. කිසිදු වෙනසක් වෙලා නැහැ කියලා. එතකොට දැන් ඒක හිතේ පාරිභෝගික අධිකාරියට ඔබතුමාලා කරලා දෙන බොරුවක්. ඒක ගැන අපි දැනුවත් නැහැ. අපි කර්මාන්ත ශාලාවේ හැටියට මගේ වගකීම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කාර්යයට දායක වෙලා ඒකේ අවශ්‍ය නිෂ්පාදන කාර්යය කරලා දෙන එක. ඒතර ඒකේ වගකීම තමයි මගේ විෂයපතයට සම්බන්ධ වෙන්නේ. මේකේ ඔයගෙන් කවුද බාරගන්නේ? මේ පාරිභෝගික කටයුතු අධිකාරියට යවපු ලිපිය බොරුවක් කියන එක කවුද ඒක වගේ බාරගන්නේ? ඒකේ ලිපියක් යවලාද කියලා අපි ඒක මේ එහෙම වුණොත් සලකා බලලා ඒ ගැන කටයුතු කරන්න ඒ ගැන වාට මේ අවශ්‍ය දත්තයක් ලබා දෙන්න. දැන් ඉස්සර ගණක් ගාව දැන් ගණක් දෙන්නේ නැහැ. දැන් ගණක් ගාව නම් මිනිස්සු දන්නා ලිප් වෙනවා කියලා.
ඇයි දැන් ගඳක් ඉන්නේ? නෑ ඒක එහෙම නෑ ගඳ ඒ විදිහටම තියෙනවා අපි ඒක තත්ත්ව පරීක්ෂණයකට ලක් කරනවා හැම මාසයක් ඇතුළතම මේ පහුගිය මාසයේ ඒ සඳහා පරීක්ෂාවක් කරා ඒකෙදි දත්ත ඒ එන රසායනාගාර පරීක්ෂණ දත්ත අපි ගාව තියෙනවා ඒක નિયમિત ප්‍රමිතියට ඒකේ අවම ප්‍රමිතියක් තියෙන්නේ ඒ අවම ප්‍රමිතියට වඩා උසස් මට්ටමේ ඒ අවසාන බැච් එකේ ගිය මාසේ ටෙස්ට් කරපු එකෙත් ප්‍රතිඵල තියෙනවා ඒකෙදි මේ දැන් අද මම ක්ලියරින් කාර්යක සභාවට නෑ ඒක තමයි ඒක. ලීක් එකක් ආවොම ගඳක් දැනෙනවා. ඔව් දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ගඳ ඉන්නේ නැහැ. ඒක හොයාගන්න බැරි හින්දා තමයි මේ ප්‍රශ්නේ එන්නේ කියන එක. නෑ එහෙම සංවිධි වෙනසක් තියෙනවා. නෑ එහෙම සංවිධි වෙනසක් නෑ. ওই දැනට එන ගඳ මදි නිසා අපි ඉල්ලලා තියෙනවා දැනට තියෙන ඒ කියන්නේ ඔකට මිතයිල් මේ මොකක්ද ඇඩට් කරන්නේ ඒක සාමාන්‍ය විදියට LPG වල ගඳක් නෑ. ඒක ගඳ එන එකත් වෙනස් කළාද ඔබතුමාලා? නෑ ඒක වෙනස් කරේ නෑ. දැන් අපි මේ අද පාර්ලිමේන්තුවේදී අපි අපේ සභාපතිතුමා කිව්වා ඒක දෙගුණයක් කරනවා කියලා දැනට තියෙන ගඳ ඩබල් කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. එතකොට ඔබතුමාලා මේ අන්තිමට ආපු ගෑස් නැවේ මේ සංයුතිය පරීක්ෂා කරාද මේ ප්‍රොපේන් නියුටේ? හැම එන නැවකම ලෝඩ් පෝට් එක කියන්නේ පටවන තැනයි බාන තැන අපේ කෙරවල පිටියේ මේ ටර්මිනල් සංකීර්ණයේදී තැන් දෙකේදීම අපි සංයුතියට අමතරව ඔබතුමාලා මේකට ආවට පස්සේ පරීක්ෂා කරනවා. එතකොට ඒකේ හරියට තියෙනවද ඒ ප්‍රොපේන් නියුටේ? ඔව් අනිවාර්යයෙන්. හරි එතකොට ඉන්ටෙක් එකේදී දැන් ආපු මේ අප්‍රේල් වල ආපු වාර්තාව මම මතක හැටියට ප්‍රොපේන් 41යි බියුටේන් 59 කියන වාර්තාවෙන් ඒක වැරදි කියලා ඔබතුමාලාට ආවනේ. එතකොට ඔබතුමාලා ඒක මොකක් හරි මේ අභ්‍යාසීමක් කරාද? ඔය ඉන්ටර්ටෙක් එකේ ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ. අපිට අපි දන්නේ නැහැ. එතකොට දැන් හදිසි මිලදී ගැනීමක් කරානේ ගෑස් මේ පෞද්ගලික කාලේ ගෑස් ඉන්දියාත් එක්ක යුරෝපයට නැව මේ යන නැවක් තමයි ඔබතුමාලා මේ මෙහෙට ගත්තේ කියලා චෝදනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලත් නැහැ. එහෙම අපි කියන්නේ දන්නේ නැහැ ඒක කියන්නේ. ඔව් එතකොට දැන් මේ දැන් අන්තිමට ආපු කණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කරපු මේ පරීක්ෂණයේදී 50 තියෙනවා කියලා තමයි කියන්නේ ප්‍රොපේන් බියුටේන්. එතකොට දැන් ප්‍රොපේන් මේ අගේ වැඩි වෙනකොට මේ අධික පීඩනයත් එක්ක තමයි මේ පිපිරීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් ගෑස් ටැංකිය පුරවන්නේ නැති එක හරි. හැබැයි මේක සංයුතිය තියෙන මේක වැඩි හින්දා එතකොට ඒකෙන් මේ බටර් ගෑස් විපණමන පුරවන්නේ. එතකොට ඒකට මොකද ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මේ තත්ත්වය පාලනය කරන්නේ? නෑ උතනදී අපි මේ කාලේ කොහොමද කියන්නේ අන්තර්ජාතික ඒ කියන්නේ අපි කරන පරීක්ෂණ වල රිපෝට්ස් අපි දීලා තියෙනවා. ඔබ මහතුරුන්ටත් මේකෙන් ගන්න පුළුවන්. එතකොට දැන් අවසාන වශයෙන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ CPC එකේ ලැබ්බකින් කරපු එක හෙළි වෙලා තියෙනවා කියන්නේ 50 වගේ අගේ තියෙනවා කියන්නේ. ඔබතුමාලා ඒක පිළිගන්නද? නෑ මෙහෙමයි දැනට ලංකාවේ තියෙන එක ලැබ් එකක්වත් ඇග්‍රිගේටඩ් නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඒ තත්ත්වයටපත් වෙලා නැහැ. එතකොට අපි එහෙම මේ පෙට්‍රෝලියම් එක මේවා කරනවා නෙමෙයි. හැබැයි අපි කිව්වා එහෙනම් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන රටක සාම්පල් එකක් චෙක් කරලා ගමු කියලා. මොකද අපි අපේ එක ඉදිරිපත් කරනවා පෙට්‍රෝලියම් එකේ ඉදිරිපත් කරනවා. තව මේ තව පිළිගන්න බෑ ඔබතුමාලා ඉන්නේ පිළිගන්න බෑ කියලා මතේ. නෑ මතයක් නෙවෙයි ඇත්තටම ඉතින් අපි නෙවෙයි ඔබතුමාලාට දැන් හරියට උත්තර දෙන්න බැරි ඔබතුමාලා දැන් වෙනත් රටක පරීක්ෂණයකට යන්නේ අපේ රටේ කියලා පරීක්ෂණය පිළිබඳ විශ්වාසයක් නැති නිසා නෑ මේ පරීක්ෂණ දෙකම අපේ රටේ. ඔව් මම ඒක තමයි අහන්නේ CPC එක පිළිගන්නවද ඔබතුමාලා අපේ රටේ නේද? නෑ පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපේ report එක තියෙන එකක් EPC එකක් තියෙනවා. ඉතින් අපේ report එක කියන්නේ අපි මේ අපේ lab එකක කරපු එකක් නෙමෙයි. ඒකත් මේ ලංකාවේ පිළිගත් ආයතනයක කරපු එකක්. ඒතකොට EPC එකත් කරලා තියෙනවා. ඉතින් මේ දෙක වෙනස්. ඉතින් ඒක අපි දැන් ඒතකොට අපිට නෑ දෙකම දැන් අපි විසින්ම එකක් කරා නම් අපිට පිළිගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලැබ් දෙකක report දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැන් බලන්න වෙනවා ඇග්‍රිගේටඩ් තියෙන මේ ලැබ් එකක කරලා හරි විදියට සර්ටිෆයි කරලා ගන්න වෙනවා කියන එක තමයි ආවේ. නෑ අපිට අවශ්‍ය විදියට එහෙම කියන්න බෑනේ. ඉතින් එහෙම අපිට අවශ්‍ය නෙමෙයි. නෑ අපි කියනවා අපි ගත් එක හරි කියලා. අපි කියන්නේ මේක එක වැරදි කියන එක නෙමෙයි අපි කියන්නේ අපිට අපි ගත් එක අපි හරි කියන මේ ස්ථාවරේ ඉන්න අපිට දීපු එක. මොකද මේක මේ අද ඊයේ ගත් එකක් නෙමෙයි. මේක ෂෙල් එක කාලේ ඉඳලම අපි කරන ක්‍රියාදාමය. ඒතකොට ඒක චැලෙන්ජ් කරන්න මේ කියන්නේ අපිට මේ ඉඳලා හිටලා කරන එකක් නෙමෙයි. මේක හැම නැවකටම අපි කරපු සහ කරන එකක්. ඒතකොට ඒක අපි ඒ කියන්නේ ඒක එහෙමනම් අපි අවුරුදු 25ක් විතර පස්සටම වැරදි.
ඉතින් අපි එහෙම කියන්න අපිට බෑ. අපිට සිද්ධ වෙනවා. ඔබතුමාලා කියනවා රිපෝට් දෙකම පිළිගන්න බෑ කියලා. එතකොට මිනිස්සු මොකද නෑ රිපෝට් දෙකම පිළිගන්න බෑ නෙමෙයි. අපේ රිපෝට් එක අපි පිළිගන්නවා. ඒක තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් CPC එකක වෙනසක් තියෙනවා. ඉතින් ඒක අපිට මේ කියන්නේ අපි අපේ එක හරි කියන එක මතේ ඉන්නවා. එතකොට ඒකේ මිනිස්සුන්ගේ පීඩාවට පත් වෙන හරි පරීක්ෂණයක් එන්නේ නැහැ. දැන් මොකද්ද මේකට ඔයගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ගය? ඒක සම්බන්ධයෙන් නම් ඉතින් අපිට මේ ඒ කියන්නේ මෙහෙම දැන් වෙච්ච ඒවා සම්බන්ධයෙන් පොලිසිය සහ ඒගොල්ලන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේ වෙච්ච ඒවායේ ඩීටේල් මේ ඒ කියන්නේ විමර්ශනය කරලා හරි විදියට මේවා දෙයි. ඉතින් එතකන් අපිට මේ සාරාංශගත කරලා කියන්න අමාරුයි මොකද්ද උනේ කියන එක හරියට. දැනට වෙළඳ පොලේ තියෙන මේ ගෑස් වල සංයුතිය මොකක්ද? මේ දැන් වෙනකොට දැන් මේ සිදුවීම් සිද්ධ වෙන ගෑස් වල තියෙන සංයුතිය සාමාන්‍යයෙන් 30ක් 35ක් අතර 30ත් 40ත් අතර තියෙනවා ප්‍රොපේන් 60ත් 70ත් අතර තියෙනවා බියුටේන්. ඔබතුමා දැන් කිව්වා මේක පටන් ගන්නකොට අප්‍රේල් මාසයේ තමයි 18 ලීටර් සිලින්ඩර් එක දැම්මේ. ඒකෝ ඒක වලද පොලේ අයින් කරගන්නේ ජූලි මාසේ 28 වෙනිදා. ඔබතුමා ඉස්සෙල්ලා පයිතා පොලිස් සිලින්ඩර් ප්‍රමාණය තමයි දැම්මේ කියලා. ඒ කියන්නේ 18 ලීටර් එක වෙලද පොලේ තියෙනවා ජූලි මාසේ 28 වෙනිදා එක. ඔබතුමාගේ අලුත් කතාව විතරේ එනකම් තියෙනවා 28 වෙනිදා ජූලි. එහෙම නේද? ඔව් නිවැරදි. හරි. නිවැරදි නම් කොච්චර සිලින්ඩර් වෙළඳ පොළට මේ මාස කීපය තුළ නිකුත් කරලා තිබ්බද? ඒකේ මේ දත්ත මේ දැනට අපි ගෙනල්ලා නැහැ. ඒක අවශ්‍ය කියලා ඔබතුමා කර්මාන්තවලින් කොච්චර ඒ වගේ සිලින්ඩර් ප්‍රමාණයක් එළියට ගියාද? ඒ කියන්නේ මාසෙකට කොච්චර සිලින්ඩර් ප්‍රමාණයක් තියෙනවද ඔබතුමාලා කියලා? නෑ ඒ වෙලාවේ අපි 18 ලීටර් එකයි 12.5යි දෙකම ඉෂුව කරා. එතකොට අපිට ඒක නිකන් ඒ කියන්නේ 30ක් විතර 18 ලීටර් 70ක් විතර මේ කොච්චරද ගාන වශයෙන් ගාන කියන්නේ? කොච්චර සාමාන්‍ය සිලින්ඩර් 70000ක් 60000ක් අතර ප්‍රමාණයක් ඒකෙන් ප්‍රමාණයක් තමයි. ජූලි මාසේ 28 වෙනිදා ඔගේ අයින් කරනකොට මාකට් එකකින් 18 ලීටර් එක ඔබතුමාලාට 100ක් විශ්වාස මේ මාකට් එකෙන් අයින් කරනකොට මේ 18 ලීටර් සිලින්ඩර් වල මොකද උනේ? ඒක මොකද කරේ? දැන් ඒවා ඉනිච්ච නැති 18 ලීටර් සිලින්ඩර් වල මොකද කරේ? ඒ කියන්නේ මට තේරෙන්නේ නෑ අහන්න. නැති 18 ලීටර් සිලින්ඩර් තිබ්බනේ. ඔව් ඒවා දැන් මෙහෙමයි. ඒවා ඔබතුමාලා වෙනද පොලෙන් අයින් කරගෙන දැන් ඒව කොහෙද තියෙන්නේ? මොනවාද ඒවට කරේ? ඈ? ඒවා නැවත ක්ලියවුවද? දැන් අපි දන්න විදිහට නම් මේ විපිලින් නැති වෙලා තියෙන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙන්නේ ඔය 18 ලීටර් සිලින්ඩර් එකට තව 2.8 ඔබතුමාලා ඉතුරු එක වියස අරගෙන මේ ඇතුළට දාලා ඒ ප්‍රෙෂර් එක වැඩි කරපු නිසා තමයි විපිලින් වෙන්නේ. නෑ එහෙම කියන්න බෑ ඒක ඔය හරි දැන් අපි කියන්නේ දැන් කොච්චර ලීටර් 18 ලීටර් කොච්චර ඉතුරු වුණාද? ඒවට මොකද කරේ? නෑ 18 ලීටර් ඉතුරුන්නේ නෑ. ඒ අවශ්‍ය එදාට අවශ්‍ය ටික ප්‍රොඩක්ට් කරලා එතනින් ඉවරයි. ඒ අපේ ගාව ඉතුරු වෙන්නේ නෑ. ඒක අප්පා ඉතුරු නෑ නෑ. ඒ කොහෙද 18 ලීටර් සිලින්ඩර් තියෙන්නේ? ඉතින් ඒක වෙළඳපොළ ඒක එතනින් ඒ කියන්නේ ඒක වෙළඳපොළට ගියා. අපිට ගෑස් එක ආගින්නේ නෑ නේද තියාගන්න නෑ සිලින්ඩර් එක ඔබතුමාලා ආය ගන්නවා. නෑ ඒක තමයි ඒක MT එකක් හැටියට දෙන්නේ. ඒකේ ගෑස් නෑ. දැන් වෙළඳ පොලේ තියෙන මේ සිලින්ඩර් වල හරියටම ඔබතුමා කියන්න තියෙන මේ සංයුතිය කොයි වගේද කියන විදලා කියන්නේ නැතුව හරියටම දැන් මෙහෙම ඒකේ හරියටම කියන්න මේ කාටවත්ම බෑ. මොකද ෂිප් එකෙන් ෂිප් එකට වෙනස් වෙනවා. ඔය රේන්ජ් එකක් දෙන්නේ ඒකයි. අපි සාමාන්‍යයෙන් ස්පෙસિෆිකේෂන් ඇග්‍රී වෙන්නේ සප්ලයර්ත් එක්ක රේන්ජ් එකකට. මොකද ඒගොල්ලන්ට හරියටම මේ ගෑස් එක එහෙමම හදා ගන්න බෑ. ඕකේ ප්‍රොපේන් බියුටේන් ගත්තාම ඇතුලේ බොයිල් වෙලී තියෙන්නේ. එතකොට ඒකේ වේපර් ස්පේස් එකේ තියෙන එකයි ලික්විඩ් ස්පේස් එකේ තියෙන මේකයි ඒකත් වෙනස්. ඒකට මම මෙහෙම මධ්‍යක්ෂක අවුරුදු 27ක පළපුරුද්දක් තියෙනවා. නෑ වේරි වෙනමයි කිව්වේ රේන්ජ් එකක් ඇතුලේ. මං කිව්වේ දැන් අපි දීලා තියෙනවා අපිට සප්ලයි කරන සප්ලයර්ට මෙන්න මේ රේන්ජ් වල බියුටේන් ප්‍රොපේන් එවන්න කියලා. ඒක ඇතුලේ වේරි වෙනවා. එහෙම නැතු එකෙන් එළියේ වේරි වෙන්නේ නැහැ. ඔබතුමාලා 18 ලීටර් එක හදනකොට ඇයි ඔබතුමාලා 50-50
දැනුවත් නෑ. ඇත්තටම ඒක දැන් ඉවරයිනේ. දැන් ඒක ඇත්තටම ඒක ගැන අපි නෑ ඒක සාමූහිකව ගන්න තීරණයක්. ඉතින් ඒ වෙලාවේ තීරණයට ඇවිල්ලා අපි ක්‍රියාත්මක කරනවා. එහෙම ඉතින් එහෙම කියන්න මේ එහෙම අවස්ථාවක් ආවෙත් නෑ. ඉතින් අපි එහෙම මේ කියන්නේ ඉන්ඩිවිජුවලි ගිහින් කියන්නේ නෑ. අපි සාමාන්‍ය සාමූහිකව රැස්ලා ගන්නා වූ තීරණයක් තමයි ඔය ක්‍රියාත්මක කරන්නේ. නෑ සාමූහිකව ගන්නා වූ තීරණය. වැරද්දක් දැනට මේ ප්‍රශ්න කරද්දී මේ ගෑස් සිලින්ඩර් කොච්චර විතර වෙළඳ පොලේ තියෙනවද? ඒක ඔබතුමාලා පරීක්ෂණාකාරයෙන් මොකක්ද? ඒ කියන්නේ ප්‍රශ්නගත කියන ප්‍රශ්නයක් තියෙනවනේ 50ට 50 තියෙනවා. ඔබතුමාලා ඒක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි සිද්ධි අදත් වෙනවා. ඊයේත් තුනක් හෙටත් වෙයිද කියලා කියන්න බෑ. ඒකෝට දැන් මේ ප්‍රශ්නෙලත් මේක කොච්චර තියෙනවද වෙළඳ පොලේ? තව මේ ගෑස් සිලින්ඩර් මේ ආපු නෙවෙයි. අන්තිමට දැන් ඔය ආපු එකේ ප්‍රශ්නේ තියෙන්නේ. නෑ එහෙම ප්‍රශ්නයක් තියෙන නමක් ඇවිල්ලා නෑ. දැන් මේ ප්‍රශ්නගත සිලින්ඩර් කොච්චර තියෙනවද ඔබතුමාලා පරීක්ෂා කරන්නේ කොහොමද? නෑ ප්‍රශ්නගත සිලින්ඩරුත් නෑ. ඉතින් ඔව් ලැබ් එක මොකද ඔබතුමාලා පරීක්ෂා කරන්නේ? ඕගොල්ලන්ගේ ලැබ් එක මොකද? ඔබතුමාගේ රිපෝට් එක මේ මොකද ලැබ් එකේ නම මොකක්ද? ඒක ඔබතුමාලා දන්නේ නැත්නම් මෙතුමාවත් උදේට කලින් උත්තර දෙන්න උනන ලේසි නේද? ජනක ඇත්තටම ඔය අපේ කම්පැනි දෙකක් තියෙනවා ලිට්‍රෝ ටර්මිනල් සහ ලිට්‍රෝ ගෑස් කියලා. මම ලිට්‍රෝ ගෑස් එකේ මෙහෙම මධ්‍යක්ෂක ලිට්‍රෝ ටර්මිනල් එකෙන් තමයි ගෑස් ගෙන්නලා ඔය පරීක්ෂණ කරන්නේ. ඒකේ ඔබතුමාලගේ දැන් අපේ වාර්තාව එකක් කියන ඒගොල්ලන්ගේ වාර්තාව එකක් කියනවා කියන ඕගොල්ලන්ගේ වාර්තාව මොකක්ද? කවුද ලැබ් එක මොකක්ද? පරීක්ෂා ක්‍රියාකාරයෙන් මොකක්ද ඔබතුමාලා කොහෙද පරීක්ෂා කරන්නේ? ඒක ඔයගොල්ලන් ජියෝකෙම් තමයි අපි කරන්නේ. ජියෝකෙම් කියන මේ පරීක්ෂණාගාරය තමයි. ඒ කියන්නේ ලික්විඩ් ඒගොල්ලන් ඇවිල්ලා ලික්විඩ් අරගෙන මේ ගිහිල්ලා කරන පරීක්ෂණය. ඒකේ මේ ඕගොල්ලන් පරීක්ෂණ වාර්තාව ඕනනම් තියෙන්නේ. අපි ජියෝකෙම් කියන ආයතනයෙන් තමයි පරීක්ෂාව සිද්ධ කරන්නේ. ඒම ආයතනයෙන් අපි ලංකාවට ගෙනෙන සියලුම නෞකාවල තත්ත්ව පරීක්ෂණයක් කරනවා. ඒ වගේම ඒකේ අර කිව්වා වගේ ලෝඩින් පෝට් එකේදී සහ මෙහිදී අන්ලෝඩින් පෝට් එකේ කියන දෙකේදීම ජියෝකෙම් රිපෝට් එකක් අපිට ලැබෙනවා. ඒ ජියෝකෙම් හැම රිපෝට් එකේ හැම රිපෝට් එකේම ප්‍රොපේන් කීයද බියුටේන් කීයද කියලා සඳහන් වෙනවා. එතකොට මේ අවසානයේට ගෑස් නෙමෙයි. ඒකේ කොහොමද සංවිධානය? ඒකේ තියෙන්නේ අර කියව පරාසයක් තියෙනවා. අත් වශයෙන්ම දැනගන්න ඔයගොල්ලන්ගේ දැන ගැනීමට මම කියන්නේ බියුටේන් ප්‍රොපේන් කියන්නේ සංයුතියකින් LPG කියන්නේ සංයුතියකින් හැදෙන එකක්. ඒකේ බියුටේන් 100ට බියුටේන් සහ ප්‍රොපේන් කියන සංයුතිය 40 60 අතර දෝලනයක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒකේ මික්ස් එක සමහරට අර කිව්වා වගේ 35 65 තියෙන්න පුළුවන්. ඒ වගේ 30 70 තියෙන්න පුළුවන්. ඒ වගේ 25 75 තියෙන්න පුළුවන්. ඒක තමයි ජාත්‍යන්තර මතය. හැබැයි දැන් කණිත නීතිගත සංස්ථාවෙන් කරන පරීක්ෂණයේදී ඒකේ තියෙන 50ට 50 කියලා මේමයි කණිත තෙල නීතිගත සංස්ථාවේදී කණිත නීතිගත සංස්ථාවේ අර ලැබ් එක ගැන අපි සඳහන් කෙරුවා. ඔවුන්ගේ ලැබ් එකේ ටෙස්ට් කරපු රිපෝට් එකක් අපිට ලැබිලා නැහැ දැනට. මම හිතන්නේ CA එකට ලැබිලා තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. කෙසේ වෙතත් අපි ජාත්‍යන්තර පිළිගත් ජියෝකෙම් සමාගමේ තමයි අපිට දැනට ලැබෙන්නේ සියලුම ටෙස්ට් රිපෝට්ස්. ඉතින් අර CA එකෙන් ලැබෙන CA නෙමෙයි අපි කිව්වේ CPC එකෙන් ලැබෙන රිපෝට් එක සම්බන්ධයෙන් අපේ තියෙනවා යම්කිසි ප්‍රශ්නයක්. ඒක ඉදිරියේදී අපි ඇමතිතුමාත් සමග සාකච්ඡා කර අද දවසේ කැබිනට් අනුකමිටියේ
ඒ අපි ස්වාධීන ස්ථානයකට දීලා මෙම රිපෝට්ස් දෙක සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෝට දැන් මොරටුව විශ්වවිද්‍යාලයට මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරන්න ලබා දෙනවට ඔබතුමන්ලා එකකද ඒකේ පරීක්ෂණ අපි සාම්පල්ස් අපි නෙමෙයි ඇත්තම CA එක සම්බන්ධ වෙලා රටේ විවිධ ප්‍රදේශ වලින් සාම්පල් අරගෙන එම මොරටුව විශ්වවිද්‍යාලයට සහ ඉන්ටර්ටෙක් කියන ආයතනයට මම හිතන්නේ මගේ දැනුම හැටියට යවලා තියෙනවා. ඉතින් එතුමාලාගෙන් ලැබෙන රිපෝට් සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී දැනුම් දෙයි. ඒකෙත් දැන් මේ වගේ CPC එකේ වගේ ආවොත් ඔබතුමන්ලා මොකද? නෑ ඒක ඔබතුමන්ලාගේ පරීක්ෂණාගාරයේ විශ්වාස අපි අපේ පරීක්ෂණාගාරය සම්බන්ධයෙන් ඊටාම වගකීමෙන් අපි ඒක පිළිගන්නවා. මොකද හේතුව අපි දැනට අවුරුදු 10කට වැඩි අධි කාලයක් ජියෝකෙම් ආයතනයෙන් තමයි අපිට මේ රිපෝට්ස් ලැබෙන්නේ. ඉතින් එතනදී අපිට ඒ සම්බන්ධයෙන් අපිට දැනට ගැටලුවක් නැහැ. අපි වගකීමෙන් ඒ රිපෝට් සම්බන්ධයෙන් අපි ඊටාම වගකීමෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඉදිරියේදී ඔව් ඇත්ත වශයෙන්ම ඔව් මෙමය අපිට මේ පරීක්ෂණාගාරය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. කරුණාකරලා ඔයගොල්ලන්ගේ දැනගැනීම පිණිස අපි කියන්නේ පරීක්ෂණාගාරය සම්බන්ධයෙන්වත් පරීක්ෂණාගාරය සම්බන්ධයෙන් නෙමෙයි අපිට ගැටලුව තියෙන්නේ. අපිට තියෙන්නේ එහෙමනම් අපිට ජියෝකෙම් කියන ආයතනයෙන් ජාත්‍යන්තර ආයතනයෙන් ලැබෙන රිපෝට් එක සහ CPC ආයතනයේ මගින් කරපු ලැබ් එකේ කරපු රිපෝට්ස් දෙක අතර වෙනසක් තියෙන්නේ. ඉතින් ඒ වෙනස සම්බන්ධයෙන් අපිට තුන්වෙනි පාර්ශවයේ අදහස් ගන්න සිද්ධ වෙනවා. මොකද අපි විශ්වාස කරන්නේ අපිට මෙතෙක් කල් පැවතින ලැබුණු ජියෝකෙම් අවුරුදු 10කටත් අධික කාලයක්. මොකද මේ ගෑස් සිලින්ඩර දැන් අපි අවුරුදු 150ක් පැරණි ආයතනයක්. එතකොට මේ ආයතනයේ මෙච්චරක් කල් ගෑස් වෙළඳාම කරා මාසෙකට අපි මිලියන 3ක් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කරනවා. ඉතින් මෙහෙම පිපිරීම් සම්බන්ධයෙන් අපිට වාර්තා වෙලා තියෙනවා යම්කිසි ප්‍රමාණයක්. නමුත් මෙවැනි ප්‍රමාණයකින් මේක ආందోලනාත්මක සිද්ධියක් බවට පත් වෙලා තියෙන්නේ වෙන යම් හේතුන් මත කියන එක තමයි මගේ පෞද්ගලික විශ්වාසය. එතකොට දැන් ඔය CPC එකකින් ආපු වාර්තාවට තුන්වෙනි පාර්ශ්වයෙන් ලබා දෙන වාර්තාවත් සමාන ඔබතුමන්ගේ ජාත්‍යන්තර මේ ඔබතුමන්ලගේ සමාගම පරීක්ෂණාගාරයේ කියන වාර්තාව ප්‍රතික්ෂේප කරන්න සූදානම්. ඒකවත් ඒක අත්දැකීම ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි මෙතන ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ අද කැබිනට් අනු කමිටුවට සහභාගී වුණා නම් මම හිතන්නේ මේ මාධ්‍යවේදීන් ඔබතුමාලා දැනගන්න ලැබෙන්නේ නැති. මොකද ඊටාම වගකීමෙන් රටේ ඉහළ ප්‍රොෆෙසර් කෙනෙක් මට නම මතක නැහැ ප්‍රොෆෙසර් ඉදිරිපත් කරා මේ කාරණේ සම්බන්ධයෙන් දැනට ලෝකේ භාවිතා වෙන ගෑස් වර්ග මොනවද? එහි ප්‍රොපේන් බියුටේන් සංයුතිය මොකක්ද වෙන්න ඕනේ? එතකොට මේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය නිසා කිසිම අවස්ථාවක සිලින්ඩරයක් පුපුරා යාමක් එහෙම නැත්නම් එම වෑල් එකක් ගැලවිලා පුපුරා යාමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ප්‍රොෆෙසර්ගේ කියපු කරුණ අනුව මම මේ කතා කරන්නේ. මොකද මම අපිට එතන දැනගන්න ලැබිච්ච කරුණු සමග ඉතින් එතනදී බොහොම පැහැදිලිව කිව්වා මේකේ සංයුතිය 100%ක් හෝ 150 120 130 140 150 නෙමේ ප්‍රශ්නේ. මේ වායු පීඩනයයි අවශ්‍ය. එතකොට අපිට SLS ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ SLS ස්ටෑන්ඩඩ් එකට 702 මම මතක හැටියට SLS 702 කියන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එකේ ප්‍රෙෂර් එක මට මතක හැටියට 1000 ගාණක් වෙනවා. ඒ ප්‍රමාණය මේ සංයුතිය දෙක කලවම් වීම මගින් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඒ එතුමාගේ පැහැදිලි ප්‍රකාශයක් ප්‍රකාශ කරා. ඉතින් ඔව් ඒක සාධාරණ. ඒක තමයි SLS සහතිකයේ දෙන්නේ. ඔව්. හැබැයි සිලින්ඩරයකට දාන මේ සංයුතියේ හින්ද ඇති වෙන පීඩනයේ සිලින්ඩරයේ පිටත තියෙන දේවල් ඒක තමයි මම එතන සංයුතිය දාන්න ඔබතුමාලා පොඩකින් ඔව් එතනදී මම පැහැදිලිව කියන්නෝනේ මේ ඒක තමයි මම කිව්වේ 100%ක් ප්‍රොපේන් තිබුණත් මට කරුණු මතක හැටියට 100%ක් ප්‍රොපේන් තිබුණත් පීඩනය 700ක ප්‍රමාණයකට යනවා කියලා තමයි එතුමා පැහැදිලි කරේ. ප්‍රොපේන් විතරක් තිබුණත් එම නිසා එම පීඩනයේ SLS සංයුතියට සමාන ප්‍රමාණය ඉක්මවා යන්නේ නැහැ කියන එක තමයි එතුමා පැහැදිලි කරේ. ඒ කියන්නේ සිලින්ඩරයකට දරා ගන්න පුළුවන් ප්‍රමාණය 5 ගුණයක් තියෙනවා. ඒ වගේ ඒ ප්‍රමාණයට වඩා කියන එක තමයි එතුමා ප්‍රකාශ කරේ. ඉතින් එතනින්ම පැහැදිලි වෙනවා මෙව සංයුතියේ ගැටලුවක්
පිපිරීමක් එහෙම නැත්නම් ප්‍රෙෂර් එක වැඩිවීමක් මගින් අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අනිත් එක ඊටාම වැරදි දෙයක් සිද්ධ වෙනවා මේ සමාජයේ. මම අත් වශයෙන්ම කනගාටු ප්‍රකාශ කරනවා මේ වෙලාවේ. මොකද මම වෙළඳ සහ අලෙවි අධ්‍යක්ෂක හැටියට, මොකද මම පාරිභෝගිකයන් සමග ගැටෙන කෙනෙක් හැටියට අපේ පාරිභෝගිකයන්ට මේ වෙලාවේ මම විශේෂ දෙයක් ප්‍රකාශ කරන්න ඕනේ. මේ තමන් මේ අර සබම් පෙන දාලා පෞද්ගලිකව මේවා පරීක්ෂා කිරීමට යාම ඊටාම භයානක සිද්ධියක් හැටියට තමයි අපි දකින්නේ. මොකද සිලින්ඩරයක් තමන් ගෙදරට ගේනකොට එක්කෝ ඒකේ සීල් එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සීල් එක ගැලෙව්වා නම් තමන් රෙගියුලේටරයක් සවි කරන්න ඕනේ. එහෙමත් නැත්නම් තමන් අර කැප් එකක් තියෙනවා, සේෆ්ටි කැප් එකක්. ඒ සේෆ්ටි කැප් එක ගහලා අරන් තියන්න ඕනේ. එහෙම නැතුව වෑල් එකක් ඇරලා ඒකට කූරු ගහන්න, සබන් දාන්න කියන කාරණා වලට යන්න එපා කියලා මම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, තමන්ට යම්කිසි සැකයක් එහෙම නැත්නම් ගඳක් දැනෙලා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කරුණා කරලා ඒ සිලින්ඩරේ ගලවලා කැප් එක ගහලා එළියෙන් තියලා 13/11 අංකය අමතන්න කියලා අපි ඊටාම් පැහැදිලිව කියනවා. මොකද පොලිස්පතිතුමා ඇතුළු අපේ කණ්ඩායම සැදී පැහැදී ඉන්නවා. යම්කිසි කම්ප්ලේන් එකක් ආවොත් අපි එතනට පුළුවන් තරම් ඉක්මනට ළඟා වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි පහුගිය දවස් දෙක ඇතුළත ඒ සිද්ධීන් අපි වාර්තා වෙච්ච සිද්ධීන් සියලුම සිද්ධි වලට අපේ ආයතනයේ සමාජිකයන් ගිහිල්ලා තිබුණා. ඒ හැම අවස්ථාවකදීම අපි දැක්කේ සිලින්ඩරයෙන් එළියට ඇවිල්ලා ගෑස් එක එහෙම නැත්නම් බටෙන් එහෙම නැත්නම් රෙගියුලේටරෙන් සමහර රෙගියුලේටර්ස් මම දැක්කා ඊයේ සිද්ධියේදී අවුරුදු 15කටත් අධිකයි. සමහර බට කිසිම ප්‍රමිතියකට නැහැ. සමහර කුකර්ස් ඒ ප්‍රමිති වලට නැහැ. ඉතින් ඒ අවාසනාවන්ත සිදුවීමක් ඇත්ත වශයෙන්ම. නමුත් මම දකින්නේ මේ සමාජ මාධ්‍ය එහෙම නැත්නම් අපි ඩිජිටල් මීඩියා වල මේ ලයික්ස් වැඩි කරගන්න විශේෂ වීඩියෝ ක්ලිප්ස් හදලා දාලා මිනිස්සු ජනතාව බය කිරීමක්, නොමග යවීමක් මම දකිනවා. ඉතින් මේක ඊටාම කනගාටුදායක සිද්ධියක්. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ කිසි කලබල වෙන්නේ නැතුව Tamante යම් කිසි ගැටලුවක් එහෙම නැත්නම් ගඳක් තියෙනවා නම් එම් දැනෙනවා නම් සිලින්ඩරේ කැප් එක ගහලා එළියෙන් තියලා 13/11 අංකයට අමතන්න කියලා. ඒ වගේ කොච්චර දුරකථන ප්‍රමාණය කියලා තියෙනවා. අත් වශයෙන්ම අපිට සාමාන්‍යයෙන් දිනකට සාමාන්‍ය දිනවල සාමාන්‍ය එන්නේ අපිට කෝල්ස් එහෙම නැත්නම් 300ක් වගේ තමයි. නමුත් මේ දිනවල කෝල්ස් 1500ක් 2000කට අතර ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා. ඒ සමහර ඒවා ඊටාම සමහරලාවට අපිට කනගාටුයි කියන්නේ. සමහර ඒවා බොහොම මේ ගෑස් එක දානකොට මට දැල්ලත් එක්ක ගඳක් ආවා. ඒ වගේ අර බයවීම නිසා පැනික් කියලා කියනවා. පැනික් වීම නිසා ඇතිවෙන කෝල්ස් කියලා තමයි කියන්න පුළුවන්. ඒ වගේම මම විශේෂ කාරණාවක් කියන්න පුළුවන්. ඊයේ සිද්ධි දෙකක් ආවා. මාසෙකමාරක් පාවිච්චි කරපු සිලින්ඩරේ කිසිම ගැටලුවක් නැතුව මාසෙකමාරක් පාවිච්චි කරපු සිලින්ඩරේ ගලවලා ඒකට සබන් වතුර දාලා ඒක ලීක් වෙනවා කියලා කියනවා. ඉතින් ඊටාම කනගාටුදායක සිද්ධියක්. ඒ තත්ත්වයටපත් වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දැන් මෙච්චර කාලෙ තිබුණට ලක්ුනේ දැන් මෙච්චර කාලෙ මේ මිනිස්සු පාවිච්චි කරානේ අවුරුදු 10 15 පාවිච්චි කරපු ගෑස් ලීක් ගෑස් බට රෙගියුලේටර්ස් තිබ්බා. හැබැයි කිතුමක් සිද්ධුන්නේ නැහැ. අපේ රටේ දේශගුණික තත්ත්වයක් එක්ක මේ හරියන්නේ බියුටේන් ප්‍රොපේන් 130යි 70යි එහෙමනේ තියෙන්නේ. ඔව්. එතකොට දැන් පිට රටවල් වලට මේක වැඩි කරලා සංයුක්ත සීතල කාලෙදී වෙනස් කරන්නේ. දැන් ඔබතුමන්ලා මේක 50 දාපු නිසා නේද නෑ ඒක සම්පූර්ණයෙන් වැරදි. මම ඔබතුමාලට ඒක නිවැරදි කරන්නම් ඉදිරියේදී. මම හිතන්නේ තත්ත්වයක් අපේ ඇමතිතුමා කිව්ව තත්ත්වපාලක මණ්ඩලය සමග සියලු අය මේ රටට අවශ්‍ය ගෑස් එකේ සංයුතිය කුමක්ද කියන එක ගැන ඉදිරියේදී අපිට රෙකමෙන්ඩේෂන් එකක් දෙයි. නම් දැනට තියෙන තත්ත්වයේ හැටියට පීඩනය තමයි මම කිව්වා වගේ SLS ස්ටෑන්ඩඩ් එකේ පීඩනය තමයි ඒ දැනට මනින්නේ. ඉතින් ඉදිරියේදී රටට හරියටම අවශ්‍ය කරන ස්ටෑන්ඩඩ් එක මොකක්ද කියලා මම හිතන්නේ මේ විද්‍යුත් මණ්ඩලයෙන් අපිට ඉදිරිපත් කරයි. නමුත් මම මුලදී කිව්වා වගේ මේ කිසිම පරාසයකින් අනතුරක් ඇතිවීමට තරම් පීඩනයක් ලැබෙන්නේ නැහැ කියන එක අද කැබිනට් අනුකමිටුවේ ප්‍රොෆෙසර්ගෙන් ඉදිරිපත් වුණා. මම හිතන්නේ ඒක ඊටාම වැදගත් කාරණාවක් හැටියට අපි දකිනවා. මේ කැබිනට් අනුකමිටුවේ තවත් විවිධ සිද්ධාත් මත මුගා විවිධ පස් වුණා. ඔබතුමා කියන ආචාර්යවරයා එක මතයක් පමණ. ඔබතුමාට මේ අරවිය සම්බන්ධව
දැන් මේ ලීක් කියන්නේ මොකක්ද කියලා මට පැහැදිලි කරන්නකෝ ඔබතුමා. ඔව් මට පැහැදිලි කරන්න ලීක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් මට පැහැදිලි. නෑ ඒ කියන්නේ සිලින්ඩරේ නැවත නියෝජිතය ළඟට අරගෙන ඇවිල්ලා. ඇයි අරගෙන ආවේ කියලා මට ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න. නෑ මං අහන්නේ නෑ ඒක අහලා ඉවර කරන්න ඔබතුමා. පොඩ මං හිතන්නේ එතුමා ඊටාම පැහැදිලිව ඕගලන්ට ප්‍රකාශ කරා 18 ලීටර් කියන සිලින්ඩරේ සම්බන්ධයෙන් සංයුතිය වෙනස් කිරීමක් සිදු කළා තියෙනවා සිදු කරලා අපි ඒ නිෂ්පාදනය ජූනි මාසේ වෙනකොට ජූලි මාසේ අග වෙනකොට ඒ නිෂ්පාදනය වෙළඳපොලින් ඉවත් කරලා තිනවා. එතකොට මාස 6ක් තිස්සේ මේ වෙළඳපොලේ කිසිසේත් මේ නිෂ්පාදනයේ තියෙන විදිහකුත් නැහැ. මොකද ඔබතුමාලා දන්නවා මීට මාස දෙකකට උඩදී ලංකාවේ මාස මට මතක නැහැ මාසයකට උඩදී එක සිලින්ඩරයක්වත් වෙළඳපොලේ නැති තත්ත්වයක් තිබුණා. එතකොට වෙළඳපොලේ මේ සිලින්ඩර කොහොමදවත් මාස 3-4ක් තියෙන විදිහක් නැහැ. ප්‍රධාන එක ඒ නිෂ්පාදනය කරපු ප්‍රමාණය ඒ අප්‍රේල් මාසේ මැයි මාසේ ඒ ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවරලා තියෙනවා. ඉතින් ඒ නිෂ්පාදනය කිසිසේත් වෙළඳපොලේ නැහැ. දැන් අද උදේ තිබ්බ මීටින් එකේදී අදාළ මහාචාර්යවරු කිව්වේ 30යි 70යි හරියන විදිහට තමයි අපේ රටේ ගෑස් රෙගියුලේටර් ගෑස් බට තියෙන්නේ කියලා. ඔබතුමාලා මේක සංගීතය 50ට 50 දාපු එකේ පීඩනය දරා ගන්න කරුව තමයි මේ උපුරන්නේ. මෙහෙමයි අපේ ඒකේ වගකීම බාර ගන්න ඔබතුමාලා වැරද්දක් කියන එක පිළිගන්නවද? අපේ වෙළඳපොලේ අපේ රෙගියුලේටර් එකක් තියෙනවා. අපේ SLS ස්ටෑන්ඩඩ් එකක් දීලා තියෙනවා ඒ රෙගියුලේටරේට. ඒ රෙගියුලේටරේ සහ බටේ හෝස් වටේට අපි SLS ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ රෙගියුලේටරේට සහ හෝස් එකට අපි වගකීමක් ගන්නවා. මොකද ඒ රෙගියුලේටරේ සහ හෝස් එක ඔය කියන ඕනෑම පීඩනයකට මං කියන්නේ මේ සංයුතිවල පීඩන වලට දරා ගැනීමේ හැකියාවක් ඒ හෝස් එකට සහ රෙගියුලේටරේට තියෙනවා. නමුත් මම වෙළඳපොලේ හાર્ඩ්වෙයාර්ස් වල තියෙන රෙගියුලේටර්ස් හෝස් සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂණයක් තියනවාද කියලා මම දන්නේ නැහැ. ඒ වගේම උඳුන් වෙළඳපොලේ රුපියල් 2500ටක් තියෙන උඳුන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මාස එකමාරක් යනකොට ඒ උඳුන් දිරලා දැන් මේ ළඟකදී අපි දැකපු විශේෂම කාරණාව තමයි අර ග්ලාස් টොප් කුකර්ස් ඊයේ වෙනකොට 7ක් මම දැක්කා කුඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධාන හේතුව අපි දකින්නේ මේවා දි รา යාම නිසා ඒ භාජන ඒ ග්ලාස් টොප් කුකර් එක උඩ හිටින තත්ත්වයකුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒවැය සම්බන්ධයෙන් ඒවැය ක්වොලිටි එක සම්බන්ධයෙන් මම හිතන්නේ කවුරුහරි සොයා බැලිය යුතුයි. නෑ ඔබතුමා එතන මම නැවත වතාවක් ඔබතුමාලව නිවැරදි කළ යුතුයි. මේවා සියලු දේවල් ගෑස් පරිභෝජනයේ සිදුවන අනතුරු හැටියට තමයි අපි දකින්නේ සහ අපි මේ පහුගිය අවුරුදු 10 ඇතුළත අපිට මේ වගේ සිද්ධීන් රිපෝට් වෙච්ච සිද්ධීන් තියෙනවා, රිපෝට් වෙච්ච නැති සිද්ධීන් තියෙනවා. එතකොට මේ දැන් නෙමෙයි මේ සිද්ධීන් නැති වෙන්නේ. හැමදාම තමන් වාහනයක් පාවිච්චි කරනකොට තමන් ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒ වගේ මේවා ඇක්සිඩන්ට්ස් හැටියට මේවා හැමදාම සිද්ධ වෙච්ච කාල තිබුණා. නමුත් මේ දැන් තියෙන්නේ එහෙම තත්ත්වයක් නෙමෙයි. දැන් තියෙන්නේ මේක යම්කිසි වෙන ලෙවල් එකකට අවිලා මේක පාරිභෝගිකයන්ට සිදු වෙච්ච ගමන් ඒගොල්ලෝ මාධ්‍යයට සහ එහෙම නැත්නම් ඩිජිටල් මීඩියා වලට හරි දාලා මේක වෙන තත්ත්වයකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මේ අද ඊයේ සිද්ධ වෙන සිද්ධියක් හැටියට නෙමෙයි අපි දකින්නේ. මේ වගේ සිද්ධීන් සිද්ධ වෙලා තියෙනවා. ඊටම කනගාටුයි ඔබතුමාට මම කියාව යුතුයි. අපි සියලුම පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා අපගේ ලීෆ්ලට් එකක් තියෙනවා මගේ ළඟ දැනට නැහැ. සෑම සිලින්ඩරයක් විකුණන ස්ථානයකම සුරක්ෂිතතාවය සඳහා අපි ලීෆ්ලට් එකක් දෙනවා. ඒ වගේම සෑම වසරකදීම අපේ වෙළඳ නියෝජිතයන් සහ අපේ අලෙවි නියෝජිත මහත්තුරු
එකතු වෙලා ගම් වලට ගිහිල්ලා අපි සේෆ්ටි කැම්පේන් කියලා එකක් කරනවා. ඒ හැම කැම්පේන් එකකින්ම අපි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් කරනවා. ඒ වගේම අපේ දැනට මේ ගෑස් අපි ගෘහස්ත ගෑස් ගැන විතරයි අපි මේ කතා කරන්නේ. අපේ ඉන්ඩස්ට්‍රි, අපේ හොටෙල්ස්, එහෙම නැත්නම් හොටෙල් චේන්ස්, එහෙම වගේ ලොකු ඉන්ඩස්ට්‍රීස්, ටයිල් ෆැක්ටරිස් විශාල වශයෙන් ගෑස් පාවිච්චි කරනවා. ඒ හැම ස්ථානයකදීම අපි සේෆ්ටි ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ සේෆ්ටි ඔඩිට්ස් කරනවා, සේෆ්ටි ට්‍රේනින් කරනවා. සෑම හෝටලයකම අපේ කමර්ෂල් ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා කුක්ගේ ඉඳලා ඒ වගේම හෝටලේ අනිකුත් සියලුම සේවකයන් දැනුවත් කිරීම වැඩසටහන අපි විශාල ප්‍රමාණයක් කරනවා. ඉතින් මම හිතන්නේ ඒ ගැන ඔබතුමාලට මේ වගේ මාධ්‍ය සාකච්ඡා කැම්පේන් මේ වගේ කරලා නෑ. දැන් ඊටත් එක නෙවෙයි කතා කරන්නේ. නෑ. අපේ විශේෂයෙන්ම ජනමාධ්‍ය, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය. ඒ වගේ දැන් සෝෂල් මීඩියා එහෙම යොදාගෙන ඔබතුමාලා කරන්නේ. නෑ කරනවා මට දැනටත් ඔබතුමා දැන් අන්තිමට කියන්නේ අපේ මේ අහිංසක ජනතාවගේ දුකට තමයි ඩේම් එක දාන්නේ මේ දැන් මේ පිටුනකොට. නෑ එහෙම කියන්න එපා. අහිංසක ජනතාවගේ ලිප් වලට අපි බ්ලේම් එක දානවා නෙමෙයි. මොකද අහිංසක ජනතාව කියන්නේ අපේ පාරිභෝගිකයෝ. අපේ පාරිභෝගිකයෝ. එතකොට එතුමාලා පාවිච්චි කරන සමහර මොකද අපෙන් ගන්නේ ගෑස් සිලින්ඩරේ. අපෙන් ගන්නේ ගෑස් සිලින්ඩරේ බොහෝ විට හෝස් එක සහ රෙගියුලේටරෙත් අපි විකුණනවා. නමුත් ගෑස් කුකර් එක අපි විකුණන්නේ නැහැ. අපේ ආයතනයට අයිති නැති එකක්. නෑ එහෙම නෙමෙයි මං කියන්නේ. තමන් පාවිච්චි කරන කුකර් එක සම්බන්ධයෙන් සොයා බලන්න. ඒකේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බලන්න. මොකද්ද? මම අවුරුදු 10ක් වෙනවා. වන්දි ගෙවීම සඳහා යාමේදී ඔබතුමන්ලාගේ ආයතනය යම් ප්‍රවේශයක් ගන්නවද? යම් ප්‍රතිශතයක් ඒ වන්දි වලට ගෙවන්න සූදානම්. වන්දි ගෙවීමක් සම්බන්ධයෙන් ඇත්තම අපි සාකච්ඡාවක් පවත්ලාත් නැහැ. අපි ඒ ගැන තාම අදහසක් අපේ දැනට නැහැ. මොකද හේතුව අපේ සිලින්ඩරේ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් වුණොත් අපි හිතමු අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වුණොත් සිලින්ඩරයේ හෝස් එක සහ නෑ ඔබතුමා කියපු විදිහට මම කියන්නේ යම්කිසි සිදුවීමක් සිද්ධ වුණොත් නෑ ඒ වෙලා නැති නිසා මට ඒක කියන්න බෑනේ. සිද්ධ වෙලා නෑ. තත්ත්ව සාධකයක් තියෙනවා හෝස් එකට ඈ ඔව් ඔව් නෑ ඔබතුමා තාමත් එතන ඉන්නේ. ඒ ගැන අපි කනගාටු වෙනවා. සංයුතිය පුපුරලා තියෙන්නේ කොහෙද කියලා කියන්න ඔබතුමා. ඒක තමයි මේමයි මම ඔබතුමාලට පෙන්වන්න පුළුවන් ඊයේ පෙරේදා සිදුවෙච්ච සිද්ධීම්. ඒ බට කිසිම ප්‍රමිතියකට නැති රෝස පාට බට වගේක්. එහෙම නැත්නම් සමහරට වතුර ඔව් නෑ මම හිතන්නේ ඔබතුමා අපෝ නැවත වතාවක් කතාවේ මුලට එන්නේ. මම ඒ ගැන පැහැදිලි කරා. නෑ මම ඒකයි කිව්වේ මේ වගේ අනතුරු කියන ඒවා මේවා අනතුරු සිද්ධ වුණා. අපි ළඟ තියෙනවා. නෑ මොකක් සම්බන්ධයෙන්ද දන්නු? ලීටර 18 දැන් මම හිතන්නේ ලීටර 18 සම්බන්ධයෙන් අනතුරක් සිද්ධ අපි අද වෙන ලීටර 18 සම්බන්ධයෙන් අනතුරක් වෙලා නැහැ අපිට. රිපෝට් වෙලා නැහැ අපිට. ඉතින් ඒ වෙනස් කිරීම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට පිට නෙමෙයි. ඔව්. ඔව්. ඉතින් ඔබතුමාලා දැන් කියනවා ඔබතුමාලා එතන තමයි ඉන්නේ. දැන් සම්මුතිය වෙනස් කරා කියලා ඔබතුමාලා පිළිගත්තා. ඒක ඔබතුමාලාට ලැජ්ජ නැද්ද සම්මුතිය වෙනස් කරලා ජනතාව රැවට්ටුවකට එදා? ජනතාව රැවටීමක් සිද්ධ කරලා කියන්නේ ඕගොල්ලෝ මෙහෙමයි. එතනදී පොඩකින් ඔබතුමා
කියනවා ඩිරෙක්ට් වර ඇයි වැරද්දක් වුණාම අපිට බැරි අපේ අතින් වැරද්දක් වුණා. නෑ වැරද්ද මට පැහැදිලි කරන්න වැරද්ද කුමක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක වෙලාවේ මෙසේජ් අපි වෙන වැරද්ද මොකක්ද කියලා ඔබතුමාලා දකින්න වැරද්ද පොඩ්ඩක් අපිට පැහැදිලි. වැරද්ද මම කියන්නම්. පළවෙනි වැරද්ද තමයි කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරේ 18 ලීටර් 18 කළා ජනතාවට කිලෝග්‍රෑම් 2.8ක් අඩුවෙන් දීලා මේක ගුණාත්මක සිලින්ඩරයක් කියලා කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ දෙකම එකයි කියලා. ඒක වරදක් නෙවෙයි. ඒ ගුණාත්මක සිලින්ඩරයක් කියලා පැහැදිලි කර මේ දෙකම එකයි කිසිම වෙනසක් නැහැ. ඒක වරදක් නෙවෙයි බොරු කීමක් නෙවෙයි ජනතාව රවට්ටීමක් නෙවෙයිද? දැන් ඔබතුමාලා කොච්චර ලාභයක් ගන්න නැද්ද? නෑ කනගාටුයි කියන්න ඔබතුමා මෙහෙමයි අපි ලාභය සම්බන්ධයෙන් අපි කතා කරොත් ඔබතුමා කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩර් එකකින් හැම සිලින්ඩර් එකකින්ම කිලෝග්‍රෑම් 2.8ක් අඩු කළා ජනතාවට විකිණීම වරදක් නෙවෙයිද? ඒක කිලෝග්‍රෑම් වලින් නෙමෙයි සඳහන් වෙලා තියෙන්නේ. ඒක 18 ලීටර්ස් වලින් සඳහන් වෙලා අපි ඔබතුමා ලාභය සම්බන්ධයෙන් කතා කරපු වෙලාවේ කියන්න ඕනේ. ඊටාම කනගාටුයි මම හිතන්නේ ජනමාධ්‍යවේදීක් හැටියට ඔබතුමා එහෙම අහන එක. මොකද ලෝක වෙළඳපොලේ පහුගිය අවුරුද්ද ඇතුළත ගෑස් වල මිල ඔබතුමාලා දන්නවා. එතකොට එක සිලින්ඩරයකින් රුපියල් 1200ක පාඩුවක් ලබාගෙන අපි බිලියන 11ක් ජනවාරි මාසෙ ඉඳලා අද වෙනකොට බිලියන 11ක් පාඩු ලැබලා තමයි අපි ආයතනයේ පවත්වාගෙන ගියේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් අපි ලාභ ලබලා නෙමෙයි ඒ ආයතනේ අපි පිළිගන්නවා පාඩුව වහගන්න සබ්ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකක් දාලා ජනතාවට කිලෝග්‍රෑම් 2.8 අඩුවෙන් ගෑස් සිලින්ඩරයක් දුන්නා. ඇත්ත කතාව ඒකනේ. සබ්ස්ටැන්ෂල් ක්වොලිටි කියන එක අපි පිළිගන්නේ නැහැ. මොකද හේතුව ඒ පරාසය ඇතුලේ ගෑස් පරාසය ඇතුලේ එහෙම කිසිම ගැටලුවක් එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නැති ප්‍රමාණයක් සඳහන් වෙලා නැහැ. ඒ නිසා ඒක අපි පිළිගන්න බෑ ඒක අපිට. නෑ බොරුවක් කරලා නෑ අපි නිෂ්පාදනයක් නිකුත් කරා. ඒක රජයේ ඉල්ලීම පරිදි සහ කැබිනට් ඉල්ලීම පරිදි අපි නිෂ්පාදනයේ නව නිෂ්පාදනය ඉවත් කරා. අනිත් කරු බොරුව තමයි මෙතුමා දැක්ක වෙනස් සංගීත වෙනස් කිරීමක් කළා කියලා. හංගාමේ ලෙටර් එක තියෙනවා. ඔය ලෙටර් එක ඔබතුමා කාටද ලියලා තියෙන්නේ? ඔය කියන්නේ 12.5 ඔය කියන්නේ ලීටර් 18. නෑ එහෙම ප්‍රකාශයක් සිද්ධ කළා මාධ්‍ය ඉවර කරන්න එපා. මම මොකද ඉල්ලීමක් කරන්නේ. ඔව්. ඔබතුමාලාට මේකට හරි උත්තරයක් නැහැ. ඔබතුමාලා කිසිම දෙයක් දැන් අපි අහපු ඒ ප්‍රශ්නෙකට හරි උත්තරයක් දෙන්න ඔබතුමාට දන්නේ නැහැ. නෑ මම හිතන්නේ ඒක පිළිගන්න බෑ ඔබතුමා. එහෙම පිළිගන්න බෑ. මම හිතන්නේ මම පිළිතුරු දුන්න විදියට ඔබ නෑ මම ඊටාම පැහැදිලිව කිව්වා 50ට 50 දැන් අපි වෙළඳ පොලේ නැහැ කියලා. ඉතින් ඒක ඔබතුමා ඒ විදියට මේ සාකච්ඡාව අවසන් කරන්න එපා. ඔව්. මීට කලින් විකුණපු ගෑස් එක තමයි අපි තාම වෙළඳාම විකුණන්නේ. ඒකයි මට තියෙන ගැටලුව. ඔබතුමා සාකච්ඡාව අවසන් කරන්න එපා. මේ අපිට උත්තර නැහැ කියලා. ඒක හරි අසාධාරණයි. නෑ. එහෙම කියන්න බෑනේ. ඔබතුමා කරන්නේත් නැති මම කරන්නේත් නැති දෙයක් නේ ඒක. තමන්ගේ තියෙන දෙයක් තමන් විනාශ කරගන්නේ නැහැ. මේවා අනතුරු. ඒ නිසා මම ජනතාවට දැනටත් කියන්නේ තමන් භාවිතා කරන කුකර් එක
හෝස් එක රෙගියුලේටරේ Tamanට පුළුවන් ඒ රෙගියුලේටරේ හෝස් එකට කුකර් එකට සම්බන්ධ කරලා තියෙද්දි සබන් පෙන වගේ ද්‍රාවණයකින් චෙක් කරලා බලන්න කොහේ ලීක් එකක් තියෙනවද කියලා. මං කියන්නේ ඒ ගැන දැඩි අවධානයක් මේව කරන්න. මොකද මේ අවස්ථාවේදී ඊටාම කනගාටුදායක සිද්ධියක් නිසා මම කියන්නේ ඒ සම්බන්ධයෙන් ජනතාව මේ සැලකිලිමත් වෙන්න කියලා. බොහොම ස්තුතියි. ඔව් අපි මං හිතන්නේ මුලදී කිව්වා සිද්ධි 21කටම අපි ඊයේ පොලිස්පතිතුමා දැනුම් දුන්න සිද්ධි 21කටම අපි සහභාගී වුණා. අපි ගිහින් බැලුවා පෞද්ගලිකව. ඒ සෑම සිද්ධියකදීම අපි දැක්කේ කුකර් එක, හෝස් එක සහ රෙගියුලේටරේ කියන ස්ථාන වලින් ගෑස් කාන්දු වීමක් නිසා යම්කිසි ගිනි ගැනීමක්, පිපිරීමක් තිබුණා. ඒ වගේම ගිනි ගැනීම් කීපයක් තිබුණා. ඒ සියල්ල සිද්ධ වුණේ අපි හැම එකම අපි ළඟ ෆොටෝ එවිඩන්ස් තියෙනවා. අපි ගිහින් බලලා තියෙනවා අපේ කාර්ය මණ්ඩලේ. ඒ නිසා තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට දැනගන්න. අපිට සංයුතිය වෙනසක් කියන්නේ අපි එදා විකුණපු සංයුතිය තමයි අදත් විකුණන්නේ. ඒම නිසා සංයුතිය වෙනසක් නිසා නෙමෙයි මේ ගෑස් සිලින්ඩරේ අපි දැක්ක සිදුවීම. ඒ කියන්නේ ලීක් එකක් සම්බන්ධයෙන් ඇතිවුණ ගිනි ගැනීමක් නිසා තමයි සිදුවුනේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපිට දැනගන්න ලැබෙලා තියෙන විදිහට එහෙම තමයි දැමලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මගේ ළඟ තොරතුරු නැහැ. මොකද අපේ ඉංජිනේර මහත්තයාගෙන් තමයි ඒක දැනගන්නේ. නිවුස් රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය